හරි ළමයි මේ දැන් 6 වෙනි පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. හරි. 6 වෙනි එකේ 9 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. ධාරා විද්‍යුතයේ ප්‍රශ්නේ තමයි සාකච්ඡා කරන්නේ. බලමු. ඒකේ කියනවා ලංකාවේ විදුලි බල නිෂ්පාදනයෙන් 55% පමණ ජලය මගින්ද 45%ක් පමණ ඉන්ධන භාවිතයෙන්ද නිපදවනු ලබයි. ජල විදුලිය නිපදවීමේදී යොදා ගැනෙන්නේ ඉහළ සිට පහළට වැටෙන ජලයේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තියයි. ඉහළ සිට පහළට වැටෙන ජලය මගින් තල බඹරයක්, ඒ කියන්නේ ටර්බයින් එකක් කරකවනු ලබන අතර ඉන්පසු ප්‍රත්‍යාවර්තකයක් භාවිතයෙන් තල බඹරයේ තල භ්‍රමණයේ භ්‍රමණ චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරගනු ලැබේ. සලකනු ලබන මෙවැනි ජල විදුලි බලාගාරයකින් කිලෝවෝල්ට් 13.8ක විභවාන්තරයකින් සහ 2845ක් ඇම්පියර් ධාරාවකින් යුක්ත ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් උත්පාදනය කරයි කියලා කියනවා. හරි. ඊට පස්සේ කියනවා උත්පාදනය කරන මේ විදුලි බලාගාරයේ සිට හරස්කඩ ශේෂ්ඨඵලයේ වර්ග මිලිමීටර 10.3ක් වූ තඹ කම්බි භාවිතා කොට අධිකර පරිණාමයක් විද රැගෙන යයි. එමගින් වෝල්ටීයතාවයේ කිලෝවෝල්ට් 13.8 අගයේ සිට 132 කිලෝවෝල්ට් දක්වා වැඩි කර ගනිමින් පසු ඉහළ වෝල්ටීයතාවකින් යුත් මෙම විදුලිය බලාගාරයේ සිට ප්‍රධාන නගරවල පිහිටි විදුලි උපපොළවල් කරා රැගෙන යයි. මෙහිදී භාවිතා කරන විදුලි රැහැන්වල හරස්කඩ වර්ගඵලයේ වර්ග මිලිමීටර 120ක් වන අතර ඒවා ඇලුමිනියම් වලින් සාදා තිබේ. උපපොළවල් කරා රැගෙන යන මේ විදුලිය අවකර පරිණාමයක් උදා වෝල්ටීයතාවයේ 33000ක් වෝල්ට්. එහෙම නැත්නම් කිලෝවෝල්ට් 33ක අගයක් දක්වා අඩු කොට නැවතත් ඊට තරමක් ආසන්න ප්‍රදේශ දක්වා සම්ප්‍රේෂණය කරනු ලැබේ. නැවතත් අවකර පරිණාමයක් උදා මෙම විදුලියේ වෝල්ටීයතාවය කිලෝවෝල්ට් 33 අගයක සිට වෝල්ට් 400ක අගයක් දක්වා අඩු කොට පරිභෝජනය සඳහා බෙදා හරිනු ලැබේ. ඔක තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකේ අහලා තියෙන ප්‍රශ්න. ඒකේ පළවෙනි එක කියන්නේ ඒ කොටසේ අහලා තියෙනවා හිස් සඳහා විදුලි බලාගාරයේ විද්‍යුත් ශක්තිය උත්පාදනය කරන ශීඝ්‍රතාවය කිලෝවොට් වලින් දක්වන්න. හරි. උත්පාදනය කර කියන්නේ බලාගාරයෙන් උත්පාදනය කරන ශීඝ්‍රතාවය තමයි අහලා තියෙන්නේ. එතකොට ශක්තිය උත්පාදනය කරන ශීඝ්‍රතාවය කියලා කියන්නේ ශක්තිය උත්පාදනය කරන ශීඝ්‍රතාවය කියලා කියන්නේ ශ්‍රමතාවය. ඒ බලාගාරයේ ශ්‍රමතාවය අහලා තියෙන්නේ. දැන් මේක කියනවනේ බලාගාරයේ කිලෝවෝල්ට් 13.8ක විභවාන්තරයකින් සහ ඇම්පියර් 2845ක ධාරාවකින් යුත් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය තමයි උත්පාදනය කරන්නේ. එතකොට අපිට ගෙලින්ම ශ්‍රමතාවය ලියන්න පුළුවන්. 9 වෙනි එකේ ඒ කොටසේ ශ්‍රමතාවය එහෙම නැත්නම් ශක්තිය උත්පාදනය කරන ශීඝ්‍රතාවය සමාන විභවාන්තරයේ වැඩි කිරීම ධාරාව Vi. හරි. විභවාන්තරය දීලා තියෙනවා 13.8 කිලෝවෝට් කියලා. කිලෝ නිසා 13න් වැඩි කරනවා. I කියලා කියන්නේ ධාරාව 2845 ඇම්පියර්. හරි. මේක සුළු කරන්න. මේක සුළු කරාට පස්සේ ශ්‍රමතාවය විදිහට ඔයාලට එනවා 3.92 වැඩි කිරීම 14 කිලෝවෝට් කියලා. 3.92 වැඩි කිරීම 14 කිලෝවෝට් කියලා. හරි. මේක තමයි පිළිතුර. ඊට පස්සේ අපි යනවා දෙවෙනි එකට. දෙවෙනි එකේදී අහනවා තල භ්‍රමණය සහ ප්‍රත්‍යාවර්තකයේ 75ක කාර්යක්ෂමතාවයකින් යුතුව ක්‍රියා කරන්නේ නම් හා මීටර් 400ක් ඉහළ සිට පහළට වැටෙන ජලයේ චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය උත්පාදනයේ සඳහා යොදා ගන්නේ නම් තප්පරයකදී පහළට වැටෙන ජල ස්කන්ධය කොපමණද? හරි. දැන් අපි උත්පාදනය කියන්නේ තත්පරයකදී උත්පාදනය කරන ශක්තිය තමයි අපි මෙතන කියවේ. ඒ 3.92 වැඩි කරන 14 කියන්නේ තත්පරයකදී උත්පාදනය කරන ශක්තිය. එතකොට අපි අහන්නේ දැන් තත්පරයකදී පහළට වෙන ජල ස්කන්ධය. හරි. එතකොට ජල ස්කන්ධයේ තියෙන විභව ශක්තියනේ චාලක ශක්තිය වඩපත් වෙන. එතකොට ඒ චාලක ශක්තිය තමයි යොදාගන්නේ මෙන්න මේ ශක්තිය නිපදවන්න. ඒ චාලක ශක්තියමුත් 175යිලු භාවිතා කරන්නේ. මොකද මේක කියනවා තල භ්‍රමණය හා ප්‍රත්‍යාවර්තක 175ක කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කරනවලු. හරි. එතකොට දැන් B කොටස ගත්තොත් එහෙම විභව ශක්තියෙන් චාලක ශක්තිය වෙන ජලය. එතකොට ජලය විභව ශක්තිය mgh කියලා ගත්තොත් එහෙම. හරි. ඒක වැඩි කරනවා 175. හරි. mgh වලින් 175ක් සමාන වෙනවා මෙතන ශ්‍රමතාවයට. හරි. මෙතන මේ m කියලා කියන්නේ ඒකක කාලයකදී වැටෙන ජල ස්කන්ධය. කියන්නේ අපෙන් අහන්නේ ඒක කාලයකදී එහෙම නැත්නම් තප්පරයකදී පහළට යන ජල ස්කන්ධය.
කෙලින්ම මම m කියලා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පැටලෙන හින්දා m නෝට් කියලා ගන්නකො. m නෝට් කියලා කියන්නේ ඒක කාලයකදී පහළට වෙන ජල ස්කන්ධය. එතකොට ඒක GH වලින් වැඩි කරාම ඒක කාලයකදී විභව ශක්තිය අපිට ලැබෙනවා. ඒකේ 75% තමයි සමාන වෙන්න ඕනේ මෙන්න මේ ශක්තියට. හරි. පැහැදිලිද? 3.92 වැඩි කිරීම 10/4ට. එහෙම නැත්නම් ශ්‍රමතාවය කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට m නෝට් තමයි අපෙන් අහන්නේ. m නෝට් වැඩි කිරීම g කියන්නේ 10යි, h කියලා කියන්නේ මෙතන RCI මීටර. හරි. RCI වැඩි කිරීම 75 බෙදීම 100 සමානයි 3.92 වැඩි කිරීම 10/4යි කිලෝවොට් කියලා තියෙන්නේ. එතකොට මේක තව 10/3කින් වැඩි කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරි. ඒතර ඔක සුළු කරන්න සුළු කළාට පස්සේ ඔයාලට ලැබෙනවා m නෝට් සඳහාගයක්. එහෙම නැත්නම් එක කාලයකදී වැටෙන ජල ස්කන්ධය. තප්පරයකදී වැටෙන ජල ස්කන්ධය සඳහාගයක් ලැබෙනවා. හරි. ඒක ලැබෙනවා සුළු කරාට පස්සේ 1.3 වැඩි කිරීම 10/4යි කිලෝග්‍රෑම් කියලා. හරි. 1.3යි 1 වැඩි කිරීම 10/4යි කියලා. 1.3 කිලෝග්‍රෑම් තප්පරයට මොන විදිහට ලැබෙනවා. හරි. ඒක ලියාගන්න. ඊට පස්සේ වෙනවා C කොටසට. C කොටස කියන වියලි කාල ගුණයක් පවතින අවස්ථාවකදී විදුලිය ඉතිරි කර ගැනීම සඳහා දිනකට පැය 2ක විදුලිය අත්හිටුවීමක් ක්‍රියාත්මක කළේ නම් මාසයකදී කොපමණ ජල පරිමාවක් ඉදිරි කරගත හැකිද? හරි. ඒ කියන්නේ අපි දිනකදී පැය 2ක විදුලිය අත්හිටුවීමක් කියන්නේ දිනකදී පැය 2ක මේ ජලය කියන්නේ වැටෙන එක නතර කරනවා පැය 2ක්. කියන්නේ ජලය භාවිතා කරන්නේ නැහැ පැය 2ක්. හරි. එතකොට අපිට ගණනය කරන්න පුළුවන්. අපි දන්නවනේ දැන් තප්පරයකදී වැටෙන ජල ස්කන්ධය දන්නවනේ. හරි. එතකොට දැන් ඉතිරි කරගන්න පුළුවන් ජල පරිමාව කියලා කියන්නේ දැන් තප්පරයකදී වෙන ජල ස්කන්ධය අපි දන්නවනම් දිනකදී පැය 2ක් විදුලි අත්හිටුවීමක් ක්‍රියාත්මක කරනවා නම් හරි. එතකොට අපිට දිනකදී ඉතුරු කරගන්න පුළුවන් ජල ස්කන්ධය අපිට ගණනය කරන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධතාවය භාවිත කරලා. ඒ කියන්නේ තප්පරයකදී වැටෙන ජල ස්කන්ධය අපි දන්නවනම් දිනකට නම් පැය 2යිනේ. ඒකට පැය 2කින් මේක වැඩි කරාට පස්සේ අපිට ලැබෙනවා දිනකදී ඉතුරු වෙන ජල ස්කන්ධය. හරි. ඊට පස්සේ මේකේ අහන්නේ මාසයකදී කොපමණ ජල පරිමාවක්. එතකොට අපිට මාසයකදී ඉතිරි කරන ජල ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ස්කන්ධය දන්නවා නම් ඝනත්වයේ ජලයේ දන්න නිසා ස්කන්ධයේ ඝනත්වයෙන් බෙදලා අපිට පරිමාව හොයාගන්න පුළුවන්. හරි. එතකොට මාසයකදී ඉතුරු වෙන ජල ස්කන්ධය අපිට හොයන්න පුළුවන්. MW සමානයි දැන් තප්පරයකදී නම් 1.3යි 10/4 10/4යි තප්පරයකදී ඒක පැය වලින් කරන්න අපි තප්පර පැයකට 3600ක් තියෙනවනේ 3600න් වැඩි කරනවා. එතකොට එක පැයකදී වැටෙන ජල ස්කන්ධය දවසට පැය 2ක් නිසා මේක නැවත 2කින් වැඩි කරනවා. හරි. එතකොට ඔය ලැබෙන්නේ දවසකදී ඉතුරු වෙන ජල ස්කන්ධය. ඊට පස්සේ මේක යහන්නේ මාසයකදීනේ. මාසයක නිසා මේක නැවතත් වැඩි කරන්න ඕනේ 30න්. හරි. 30න් වැඩි කරන්න ඕනේ. ඔන්න ඕක තමයි ලැබෙන ජල ස්කන්ධය වෙන්නේ. ජල ස්කන්ධයේ විදිහට ඔයාලට ලැබෙනවා. එතකොට 2.83 වැඩි කිරීම 10/9යි කියලා 2.83 වැඩි කිරීම 10/9 කියලා ලැබෙනවා. මේක සුළු කරාට පස්සේ ඔය ලැබෙන්නේ ජල ස්කන්ධය අපි දන්නවා පරිමාව සමානයි ස්කන්ධය බෙදීම ඝනත්වය. පරිමාව සමානයි මේ ස්කන්ධය බෙදෙනවා ඝනත්වයෙන්. ඒ කියන්නේ 1000න් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා 2.83 වැඩි කිරීම 10/6යි ඝන මීටර කියලා. මේක තමයි අදාළ පරිමාව වෙන්නේ. හරි. ඔක තමයි අදාළ පරිමාව වෙන්නේ. හරි. ඒතකොට ඒ ටික හරි. ඊට පස්සේ අපි යනවා D කොටසට. D කොටසේ කියනවා බලාගාරයේ සිට අධිකර පරිණාමක වෙතට විදුලිය රැගෙන යාම සඳහා හරස්කඩ වර්ගඵලයේ 13යි ඝන මිලිමීටර වූ ඝනකම තඹ කම්බි භාවිතා කරන්නේ ඇයි කියලා. හරි. ඒ කියන්නේ දැන් මෙතන මේ වර්ගඵලය ඊටමන් වැඩිනේ. වර්ගඵලයේ වැඩි තඹ කම්බියයි භාවිතා කරන්න කියලා අහනවා. දැන් වර්ගඵලයේ වැඩි තඹ කම්බි භාවිතා කරනවා කියන්නේ අපි දන්නවා R සමානයි ρ L බෙදීම ඒ ප්‍රකාශනයට අනුව වර්ගඵලයේ වැඩි වෙද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙනවා කියලා කියන්නේ අපි දන්නවා ජූල්ගේ තාපන නියමයට අනුව
ශක්ති හානිය ජූල් තාප ශක්තිය හානිය වෙන්නේ I වර්ගයේ RT. හරි. ඒතර R අඩු වෙනවා කියලා කියන්නේ ජූල් තාප ශක්ති හානිය අඩු වෙනවා. ඒතර අඩු ප්‍රතිරෝධයක් සහිතව ධාරාව කම්බි තුලින් ගලද්දී තාප ශක්ති හානිය අවම වෙනවා. හරි. තාප ශක්ති හානිය අවම කරන්න තමයි මේ විදිහට හරස්කඩ ක්ෂේත්‍රඵලය වැඩි කරලා කම්බිලු ප්‍රතිරෝධය අඩු කරන්නේ ජූල් තාප ශක්ති හානිය අවම කරන්න. හරි. ඒකට ඒකට පිළිතුර වෙන්න ඕනේ හරස්කඩ වැඩි වෙන විට ප්‍රතිරෝධය අඩු වෙන බැවින් සන්නායකයේ ඔස්සේ ධාරාව ගමන් කිරීමේදී සිදුවන ජූල් තාප ශක්ති හානිය අවම කරගත හැකියි. හරි. ජූල් තාප ශක්ති හානිය අවම කරගත හැකියි. ඒක තමයි අදාළ පිළිතුර වෙන්නේ. හරි. ඒතකොට ජූල් තාප ශක්ති හානිය අවම කරන්න නම් එක්ක අපි ධාරාව අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රතිරෝධය අඩු කරන්න ඕනේ. හරි. කම්බි තුලින් ගන්න. ඒතකොට දැන් ධාරාව අඩු කරන්න තමයි ඉහළ විභවාන්තරයකට يعني විභවාන්තරය වැඩි කරලා අඩු ධාරාවක් යටතේ යවන්නේ. එතකොට ධාරාව අඩු වෙනවා. හරි. එතකොටත් ශක්ති හානිය අවම වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිරෝධය අවම කරන්න පුළුවන්. ප්‍රතිරෝධය අවම කරොත් එතනත් ශක්ති හානිය අවම වෙනවා. හරි. එතකොට දැන් ඊළඟ කොටස අපි බලමු. ඊ කොටස. ඊ කොටසේ කියනවා අධිකර පරිණාමකයක් යොදා කිලෝවෝල්ට් 13.8ක අගයක සිට 132ක් කිලෝවෝල්ට් දක්වා වෝල්ටීයතාවය වැඩි කර ගන්නා විට ධාරාව 2845 අගය සිට කුමන අගයක් දක්වා වෙනස් වෙන්නේද කියලා අහනවා. පරිණාමකයේ පරිපූර්ණ ගල්සල ගන්න. හරි. එතකොට දැන් මෙතන පරිණාමකයේ පරිපූර්ණයි කියලා කියන්නේ පරිණාමකයේ මගින් ශ්‍රමතා හානියක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ ප්‍රධාන ශ්‍රමතාවය ප්‍රතිදාන ශ්‍රමතාවයට සමානයි. හරි. එතකොට අපිට ශ්‍රමතාවය සමාන කරන්න පුළුවන්. ප්‍රධාන ශ්‍රමතාවය කියන්නේ V1 I1 සමානයි V2 I2 කියලා. හරි. ප්‍රධාන ශ්‍රමතාවය වෙන්නේ 13.8 කිලෝවෝල්ට්. කියන්නේ 10 3 වැඩි කරනවා ධාරාව 2845යි සමානයි ප්‍රතිදාන වෝල්ටීයතාවය කියන්නේ 132යි කිලෝවෝල්ට්. 132 වැඩි කිරීම 13යි ප්‍රතිදාන ධාරාව තමයි අපින් අහන්නේ. මෙන්න මේ අගේ. හරි. ඔක සුළු කරන්න පුළුවන්. සුළු කළාට පස්සේ ඔයාලට ලැබෙනවා දෙසිය 97.4.3 ඇම්පියර් කියලා. හරි. 297.4.3 ඇම්පියර් කියලා ලැබෙනවා. 297.4.3 ඇම්පියර් කියලා ලැබෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා F කොටසට. F කොටස ගෙන බලාගාරයේ සිට කිලෝමීටර් 100ක් දුරින් පිහිටි නගරයක වූ විදුලි උපපළක් දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ නම් ඒ සඳහා භාවිත කරන ඇලුමිනියම් කම්බිල හරස්කඩ වර්ගඵලයේ වර්ග මිලිමීටර් 120ක් වන විට එක් කම්බියක ප්‍රතිරෝධයක උපනද කියලා අහනවා. ප්‍රතිරෝධකතාවය දීලා දෙන ඇලුමිනියම්. හරි. සාමාන්‍ය විදිහට ගන්න කරන්න පුළුවන්. R සමානයි ρ L බෙදීම A සම්මතතාවය භාවිත කරලා F කොටසට R සමානයි ρ L බෙදීම A රෝ කියන්නේ 2.8 වැඩි කිරීම 10/8යි. L කියන්නේ මෙතන දිග 100 කිලෝමීටර් 100 වැඩි කිරීම 13යි. ඒ කියන්නේ හරස්කඩ ක්ෂේත්‍රඵලය. දැන් මෙතන දීලා තියෙන හරස්කඩ ක්ෂේත්‍රඵලය වර්ග මිලිමීටර 120යි. කියන්නේ 120 වැඩි කිරීම වර්ග මිලිමීටර නිසා 10/6න් වැඩි කරනවා වර්ග මීටර කරන්න. හරි. මේක සුළු කරාට පස්සේ ප්‍රතිරෝධය විදිහට ලැබෙනවා 23.7 ඕම් කියලා. හරි. 23.7 ඕම් කියලා. හරි. මේක තමයි ලැබෙන්නේ. රයිට්. ඊට පස්සේ අපි යනවා
G කොටසට G කොටස කියනවා එක් කම්බියක් කරා ක්‍රියා කරන විභව බැස්ම කොපමණද කියලා. හරි එක් කම්බියක් කරා ක්‍රියා කරන විභව බැස්ම කොපමණද? එතකොට දැන් මෙතනදී එක් කම්බියක් කරා ක්‍රියා කරන විභව බැස්ම අපි හොයන්න මෙතන කම්බිය ප්‍රතිරෝධය අපි ගණනය කරන්නේ. එතකොට ප්‍රතිරෝධය ගණනය කරාට පස්සේ ඊට පස්සේ දැන් එතනදී ඒ කම්බිය හරහා ශක්ති හානියක් සිද්ධ වෙනවා. මොකද මෙතන ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා නෑනේ. හරි. ඒකට ශක්ති හානියක් සිද්ධ වෙනවා. එතකොට මෙතනදී අහලා තියෙන්නේ එක් කම්බියක් කරා ක්‍රියා කරන විභව බැස්ම කොහොමද කියලා. හරි. එතකොට අපිට විභව බැස්ම මෙතනදී ගණනය කරන්න පුළුවන් V = IR සම්බන්ධතාවය භාවිත කරලා කම්බියට V = IR දාමු. G කොටස V = IR I කියන්නේ ධාරාව අපි කලින් ගණනය කරපු ධාරාව වෙන්නේ 297.4 ඇම්පියර 297.4යි එක වැඩි කරනවා මෙන්න මේ R වලින් 23.7 හරි එතකොට එනවා විභව බැස්ම ඒක සුළු කරාට පස්සේ ඔයාලට ලැබෙනවා 6390යි වෝල්ට් කියලා. හරි. 6390යි වෝල්ට් කියලා ලැබෙනවා. හරි. ටික ලියා ගන්න. හරි ඊළඟ එකට බලමු. H කොටස. හරි H එකේ කියනවා විදුලි උපපලකදී පරිපූර්ණ අවකර පරිණාමකයක් භාවිතා කළේ නම් විභවාන්තරයේ වෝල්ට් 400ක් දක්වා අඩු කළ විට එහි ධාරාවයගේ දල වශයෙන් කොපමණ වේද? හරි. මෙතනදී අපිට කෙලින්ම අර දැන් කලින් අපි භාවිතා කරේ පරිණාමකයේ මෙන්න මේ ක්ෂමතාවය සමාන කරලා අපි භාවිත මේ ගණනය කරේ ප්‍රතිදාන ධාරාව. ඒතකොට මෙතනදීත් අපිට මේක මේ විදිහටම භාවිතා කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ කලින් තිබු ක්ෂමතාවය දැන් තියෙන ක්ෂමතාවට සමාන කළා. හැබැයි දැන් අර කිලෝමීටර් 100ක දුරක් කම්බිය ඔස්සේ හරි ධාරාව ගමන් කරනකොට එතනදී ඒ කම්බිය වල ප්‍රතිරෝධයක් තිබුණු නිසා එතනදී ජූල් තාප ශක්ති හානියක් සිද්ධ වෙනවා. හරි මොකද මෙතන විශේෂයෙන් කියලා නැහැ තාප ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙනම් අනිවාර්යෙන් තාප ශක්ති හානියක් සිද්ධ වෙනවා කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට ක්ෂමතාවයේ හානි වෙනවා. යම්කිසි ක්ෂමතාවයක් හානි වෙනවා. හරි අර කිලෝමීටර් 100ක් දුරක් ධාරාව ගමන් කරද්දී. එතකොට අපිට හානි වුණු ක්ෂමතාවය හොයන්න පුළුවන් I වර්ගයේ R කියලා දාලා. P = I වර්ගයේ R කියලා දාලා ඒක ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ අර ආරම්භක ක්ෂමතාවයෙන් කියන්නේ මෙන්න මේ ක්ෂමතාවයෙන් ඒ හානි වුණු ක්ෂමතාවය අඩු කරලා අන්න ඒ ක්ෂමතාවය තමයි ප්‍රධාන ක්ෂමතාවය විදිහට අපි භාවිතා කරලා ප්‍රතිදාන ක්ෂමතාවයට සමාන කරන්නේ. හරි. ඒකට අපි බලමු H එක එකෙදී ක්ෂමතා හානිය අපිට හොයන්න පුළුවන් P = I වර්ගය R කියලා දාලා. හරි එතකොට ධාරාව අපි ගණනය කරපු 297.4යි 297.4යි 3යි ඒකේ වර්ගය ප්‍රතිරෝධය අපිට ආවේ 23.7යි. මේක තමයි ක්ෂමතා හානිය. ක්ෂමතා හානිය ගණනය කරාම එනවා 0.412 වැඩි කිරීම 10.4යි. 0.412 වැඩි කිරීම 10.4යි කිලෝ වොට්. හරි කිලෝ වොට් කියලා. ඕක තමයි හානි වුණ ක්ෂමතාවය. ඒතකොට අර ආරම්භයේදී අපි ගණනය කරපු ක්ෂමතාවය අපිට කලින් ආවා E කොටසේදී 3.92 වැඩි කිරීම 10.4යි කිලෝවොට් කියලා. 3.92 වැඩි කිරීම 3.92 වැඩි කිරීම 10.4යි කිලෝවොට් කියලා ආවේ. එතකොට මේකෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ ටික. හරි මේකෙන් මේ හානි වුණ වගේ අඩු කරන්න ඕනේ. එතකොට දැනට තියෙන ක්ෂමතාවයේ ආරම්භක ක්ෂමතාවයේ සමානයි. එතකොට අඩු කරාම ලැබෙන අගේ. එතකොට අපිට ඒක සමාන කරන්න පුළුවන් V1 I1 සමානයි V2 I2 කියන සම්බන්ධතාවය භාවිත කරලා I2 හොයන්න පුළුවන්. එතකොට V1 I1 කියන්නේ ආරම්භක ක්ෂමතාවය කියන්නේ ප්‍රධාන ක්ෂමතාවය. ඒකට ගන්න අපි මේකෙන් මේක අඩු කරලා. කියන්නේ 3.92න් අඩු කරන්න ඕනේ 0.412ක්
වැඩි කිරීම 10.4යි කිලෝවොට් නිසා 10 වැඩි කරන තුරු 10.7යි සමානයි ද්විතීයික විභවය කියන්නේ V2 සමානයි මෙතන දීලා තියෙන අගයට හැටියට 400යි වැඩි කිරීම I2 හරි ඔන්න ඔය විදිහට එතකොට I2 ගණනය කරන්න පුළුවන් මේක සුළු කරාට පස්සේ I2 විදිහට ඔයාලට ලැබෙයි 87750 ඇම්පියර් කියලා හරි 87750 ඇම්පියර් කියලා මෙන්න මේ විදිහට හරි ඒක සුළු කරාම ඔයාගේ ලැබෙනවා සුළු කරලා බලන්න හරි එතකොට H එකේ පළවෙනි කොටස කියලා එකක් තියෙනවා ඒකේ කියනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ වර්ග මධ්‍යන්නේ මූලගේ ඒ කියන්නේ VRMS සහ කුළු වෝල්ටීයතාවයේ VP අතර සම්බන්ධතාවය ලියන්න හරි ඒක දන්නවනේ VP සමානයි මූල 2යි VRMS හරි VP සමානයි මූල 2යි VRMS VP සමානයි මූල 2යි VRMS ඔය සම්බන්ධතාවය විතරයි උතන අහන්නේ හරි ඊට පස්සේ ඒකේ දෙවෙනි එකේදී අහනවා මේ ක්‍රියාවලියේදී ප්‍රත්‍යාවෘත වෝල්ටීයතාවය භාවිත කිරීම වාසි දෙකක් සඳහන් කරනවා හරි ප්‍රත්‍යාවෘත වෝල්ටීයතාවය භාවිත කිරීම වාසි තමයි අපිට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය අඩු විභවයකට අඩු කරන්න පුළුවන් අවකර පරිණාමක භාවිත කළ අඩු කිරීමේ හැකියාව පවතී හරි එහෙම නැත්නම් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය අඩු වැඩි කිරීමේ හැකියාව පවතී අවශ්‍ය පරිදි අඩු වැඩි කිරීමේ හැකියාව පවතී ඒ වගේම තමයි වැඩි දුරක් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පරිදි වැඩි දුරක් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් පවතී. ඒ කියන්නේ විදුලිය වැඩි දුරක් රැගෙන යන්න පුළුවන් වෙන්නේ අපිට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය භාවිත කරොත් විතරයි. හරි. සරල වෝල්ටීයතාවය භාවිත කරොත් අපිට වැඩි දුරක් සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් නැහැ. හරි. ওই හේතු දෙක ලියන්න පුළුවන්. ලියන්න ඉහළ විභවයකට නම්වා අඩු ධාරාවක් යටතේ විද්‍යුත් ශක්තිය සම්ප්‍රේෂණය කරන විට ශ්‍රමතා හානිය අවම වෙනවා. හරි. ඒකත් ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම අර කලින් කිව්වා වගේ විභවය වැඩි කරලා අඩු ධාරාවක් යටතේ සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ විභවය වැඩි කරන්න පුළුවන් වෙන්නේ මේක ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය නම් විතරයි. හරි. මොකද මේ පරිණාමක භාවිත කරන්න අපි වැඩි අඩු කරන්නේ. එතකොට පරිණාමකවලදී භාවිත කරන්න පුළුවන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් විතරයි. සරල වෝල්ටීයතාව පරිණාමක මගින් අඩු වැඩි කිරීමේ හැකියාවක් නැහැ. මොකද මේ පරිණාමක ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයකින් සංසිද්ධියනේ. එතකොට චුම්බක ශාස්ත්‍රවලදී ඉගෙන ගත්ත මතක ඇති පරිණාමක ඉගෙන ගද්දී සරල වෝල්ටීයතාව අඩු වැඩි කරන්න බෑ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව තමයි අඩු වැඩි කිරීමේ හැකියාව පවතින්නේ. හරි. හරි. එතකොට මේ හේතු දෙක ලියලා තියෙන්න ඕනේ. හරි.